අයිබෝන් දුවේ පුතේ අද අපි කතා කරන්නේ සමාන්තරාශ්‍ර 1 කියන පාඩම 16 වෙනි පාඩම. එතකොට 2 කියන කොටස සමාන්තරාශ්‍ර 2 කියන 17 වෙනි පාඩම අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරනවා. ලියන්න පුතේ එහෙනම් මාතෘකාවක් සමාන්තරාශ්‍ර 1. පාඩමේ මාතෘකාව සමාන්තරාශ්‍ර 1. එක කොටස කියන එක තමයි 1 කියන්නේ මම සමාන්තරාශ්‍ර 1. අනුමාත්‍රකාවක් ලියාගන්න චතුරස්‍ර අනුමාත්‍රකාවක් ලියන්න චතුරස්‍ර මේ බෝඩ් එකේ තියෙන මෙන්න මේ කළු පාටින් ඇඳලා තියෙන රූප ගැන හිතන්න එපා. අපි චතුරස්‍රය කියන කොටස යටතේ මෙන්න මේ නිල් පාටින් ඇඳලා තියෙන රූපය ගැන තමයි අපි ඉස්සෙල්ලා කතා කරන්නේ. එහෙමනම් පුතේ චතුරස්‍රයක් කියන්නේ සරල රේඛා කොටස් 4කින් වටවෙච්ච සංවෘත තල රූපයකට. එතකොට ඒක හැඩය කොයි විදිහ වුණත් කමක් නැහැ. මේ බලන්නකෝ සරල රේඛා කොටස් 4ක් තියෙනවා. මේක සංවෘතයි. එහෙමනම් අපිට පොදුවේ මෙයාලට නමක් දෙන්න පුළුවන් චතුරස්‍රය කියලා. එතකොට දැන් මෙන්න මේ මම ඇඳලා තියෙන මේ කළු පාටින් ඇඳලා තියෙන කට්ටියටත් අපිට කියන්න පුළුවන් චතුරස්‍රයක් කියලා. මොකද සරල රේඛා කොටස් 4කින් සංවෘත වෙච්ච තල රූප හින්දා. හරි. අපි ඒව ගැන පස්සේ කතා කරමු. එහෙමනම් චතුරස්‍රය කියන එක අපි ඉස්සෙල්ලා අඳුර ගන්න ඕනේ. මොකද්ද චතුරාශ්‍රයේ තියෙන විශේෂත්වය? සරල රේඛා කොටස් 4කින් වට වූ සංවෘත තල රූපයකට අපිට කියන්න පුළුවන් චතුරාශ්‍රයක් කියලා. හරි. එහෙමනම් අනුමාත්‍රකාව චතුරාශ්‍රය කියලා ලියලා යටින් ලියන්න මෙන්න මෙහෙම. යටින් ලියන්න මෙහෙම. සරල රේඛා කොටස් 4කින් සරල රේඛා කොටස් 4කින් වට වූ සරල රේඛා කොටස් 4කින් වට වූ සංවෘත තල රූපයක් පොදුවේ චතුරස්‍රයක් ලෙස හැඳින්විය හැකිය. පොදුවේ චතුරස්‍රයක් ලෙස හැඳින්විය හැකිය. හරි. පුතේ මෙන්න මේ නිල් පාටින් මම ඇඳලා තියෙන ABCD චතුරස්‍රය ඇඳගන්න ඉක්මනට වීඩියෝ එක නතර කරලා හරි. ABCD චතුරස්‍රය අඳින්න. එතකොට මෙන්න මේ චතුරස්‍ර පවුලේ සමාජිකයෝ 5 දෙනෙක් අපිට හම්බෙනවා. චතුරස්‍ර පවුලේ සමාජිකයෝ 5 දෙනෙක් හම්බෙනවා. මේ චතුරස්‍රයක් කියපුවාම ඔන්න මෙතන හොඳට තේරුම් ගන්න. චතුරස්‍රයක් කියපුවාම තියෙන්න ඕනේ අවශ්‍යතාවයන් තමයි පාද 4ක් තියෙන්න ඕනේ. සංවෘත වෙලා තියෙන්න ඕනේ. මෙන්න මේ විදිහට. එතකොට මෙන්න මේ පාද 4 තියෙන විශේෂතා අනුව සහ කෝණත් අපි ඒකට සලකනවා. හැබැයි ප්‍රධාන වශයෙන් පාදවල තියෙන විශේෂත්වයන් අනුව අපි මේ චතුරස්‍රය කියන කෙනා 5 ආකාරයකට නම් කරනවා. එහෙමනම් පාද 4ම දිගින් සමාන වෙච්ච චතුරස්‍රයට අපි කියනවා සමචතුරස්‍රය කියලා. ඔයාලා දන්නවා. ඊළඟට සම්මුඛ පාද යුගල් දිගින් සමාන වෙච්ච, ඒ කියන්නේ දිග සහ පළල කියලා දෙකක් තියෙනවා. චතුරස්‍රයට අපි කියනවා ඍජුකෝණාශ්‍රය කියලා. ඊළඟට අපිට තවත් චතුරස්‍රයක් හම්බ වෙනවා සමාන්තරාශ්‍රය කියලා. එයා ගැන තමයි අද අපි මේ පාඩමෙන් කතා කරන්නේ. ඒ සමාන්තර ආශ්‍රවවලම විශේෂම ලක්ෂණ තියෙන කෙනෙක් ඉන්නවා තව රොම්බසය කියලා. එහෙනම් එයා ගැනත් අපි අද කතා කරනවා. ඊළඟට තවත් චතුරස්‍ර වර්ගයක් හම්බ වෙනවා අපිට ට්‍රැපීසියම කියලා. එතකොට ඔන්න ඔය චතුරස්‍ර පවුලේ සමාජිකයෝ 5 දෙනෙක් ඉන්නවා. චතුරස්‍ර පවුලේ සමාජිකයෝ 5 දෙනෙක් ඉන්නවා. ඒ සමාජිකයෝ 5 දෙනාට අනන්‍ය වෙච්ච එක් විශේෂ ලක්ෂණ තියෙනවා. එතකොට අද අපිට තියෙන්නේ මේ චතුරස්‍ර පවුලේ ඉන්න සමාජිකයෙක් වෙච්ච සමාන්තරාශ්‍රය කියන කෙනාගේ විශේෂ ලක්ෂණ ගැන කතා කරන්න තමයි මේ පාඩමේදී අපිට තියෙන්නේ. හරි. ඒ ඔක්කොටම කලින් අපි චතුරස්‍රයක සම්මුඛ පාද කියන්නේ මොනවද? සම්මුඛ කෝණ කියන්නේ මොනවද කියලා ඉගෙන ගන්න ඕනේ. එහෙමනම් මෙන්න මේ ABCD චතුරස්‍රය ඇඳලා අපි ඒකට යටින් ලියාගමු. මෙහෙම ලියන්න. දැන් සම්මුඛ පාද යුගලයන් කියලා ගත්තාම
එකිනෙකාට සම්මුඛව එහෙම නැත්නම් ඉදිරියෙන් ඉන්න පාදවලට අපි කියනවා සම්මුඛ පාද යුගලයන් කියලා. දැන් AB පාදය ගත්තොත් බලන්න AB පාදයට ඉස්සරහින් ඉන්න කෙනා තමයි CD කියන පාදය. එහෙම නැත්නම් තව විදිහකින් කියන්න පුළුවන් AB පාදයට බද්ධ නොවිච්ච පාද. දැන් AB පාදයට B ශීර්ෂයේදී BC බද්ධ වෙලා. ඊට පස්සේ AB පාදයට A ශීර්ෂයේදී AD බද්ධ වෙලා. හැබැයි AB පාදයට මෙන්න මේ CD කොහෙන්වත් බද්ධ වෙලා නැහැ. එහෙමනම් අන්න ඒ වගේ යුගලයන් වලට අපි කියනවා එකිනෙකා ඉස්සරහින් ඉන්න යුගලයන් වලට අපි කියනවා සම්මුඛ පාද යුගලයන් කියලා. එහෙමනම් ඕනෑම චතුරස්‍රයක් ගත්තාම සම්මුඛ පාද යුගලයන් දෙකක් තියෙනවා. ඒ කියන්නේ ජෝඩු දෙකක් තියෙනවා. යුගල දෙකක් තියෙනවා. එක යුගලයක් තමයි AB සහ CD, අනිත් යුගලය තමයි AD සහ BC කියලා කියන්නේ. එහෙමනම් යටින් තරුවක් දාලා ලියන්න. මෙන්න මේ චතුරස්‍රයට යටින් තරුවක් දාලා ලියන්න. ඉහත චතුරස්‍රයේ AB පාදය හා CD පාදය AB පාදය හා CD පාදය එක් සම්මුඛ පාද යුගලක් වන අතර අනෙක් සම්මුඛ පාද යුගලය අනෙක් එක් කවුද පුතේ? AD හා BC වේ. AD හා BC වේ. හරි. එහෙනම් ඔන්න අපි සම්මුඛ පාද යුගලයන් ගැන කීවා. දැන් එහෙනම් අපි දන්නවා සම්මුඛ පාද කියන්නේ මොනවද කියලා. පාද යුගලයන්. AB ට සම්මුඛයි CD, AD ට සම්මුඛයි BC. හරි. ඒ වගේම මෙන්න මේ ඕනෑම චතුරස්‍රයක සම්මුඛ කෝණ යුගලයන් දෙකකුත් තියෙනවා. මේ බලන්නකෝ. මෙන්න මේ කෝණයට සම්මුඛයි මෙන්න මේ කෝණය. එහෙනම් මෙන්න මේ දෙන්නට අපිට කියන්න පුළුවන් සම්මුඛ කෝණ යුගලයක් කියලා. ඒ වගේම තවත් යුගලයක් තියෙනවා. මේ දෙන්න සම්මුඛ කෝණ යුගලයක් වෙනවා. හරි. එහෙනම් ඊළඟ තරුව දාලා යටින් ලියන්න. ඉහත චතුරස්‍රයේ අපි මේ කෝණය ගැන කියමු DAB කියලා. ඉහත චතුරස්‍රයේ DAB කෝණය හා BCD කෝණය මේ මන් ලියලා තියෙනවා DAB මෙන්න මේ කෝණය හා BCD කෝණය එක් සම්මුඛ කෝණ යුගලයක් වන අතර එහෙනම් අනිත් එක්කෙනා කවුද පුතේ? මෙන්න මේ දෙන්නනේ. අනෙක් සම්මුඛ කෝණ යුගලය වන්නේ මෙන්න මෙයයි. මේ වැරද්දක් දාපු කෙනයි මේ හරියක් දාපු කෙනයි. එහෙනම් අනෙක් සම්මුඛ කෝණ යුගලය වන්නේ ABC කෝණය හා CDA. එහෙම නැත්නම් ADC කිව්වත් කමක් නැහැ. CDA කෝණය වේ. හරි. දැන් මේ ටික අපි කරේ අපිට මෙන්න මේ සම්මුඛ කියන වචනේ මේ ඉස්සරහදී හම්බ වෙනවා. මේ පාඩමේ අපි ඉගෙන ගන්න සමාන්තරාශ්‍රවල විශේෂ ලක්ෂණනේ. එතකොට අපිට මේ ඉස්සරහදී මෙන්න මේ සම්මුඛ කෝණ සම්මුඛ පාද කියන වචන ටික හම්බ වෙනවා. එහෙමනම් දැන් ඔයාලා දන්නවා ඕනෑම චතුරස්‍රයක සම්මුඛ පාද කියන්නේ කවුද? සම්මුඛ කෝණ කියන්නේ කවුද කියලා දැන් ඔයාලා දන්නවා. හරි. එහෙමනම් දැන් අපි කතා කරන්න හදන්නේ මෙන්න මේ සමාන්තරාශ්‍රය කියන කෙනා මේ චතුරස්‍ර පවුලේ කෙනෙක්, පාද හතරක් තියෙන කෙනෙක්. එතකොට මෙයාට මොනවද අනිත් චතුරස්‍ර වලට අමතරව තියෙන විශේෂතා? අනිත් චතුරස්‍ර වලින් තියෙන විශේෂතා මොනවද කියන එක තමයි අපි දැන් කතා කරන්න හදන්නේ. හරි. එහෙමනම්
අනුමාත්‍රිකාවක් ලියා ගන්න සමාන්තර ආශ්‍රය. අනුමාත්‍රිකාවක් ලියන්න සමාන්තර ආශ්‍රය. දැන් අනුමාත්‍රිකාවක් ලියන්න සමාන්තර ආශ්‍රය කියලා. හරි. ගන්න රතු පෑන රතු පාටින් තරුවක් දාලා සමාන්තර ආශ්‍රයට තියෙන විශේෂ ලක්ෂණය මම කියනවා. ඒක අපි රතු පාටින් ලියලා රූප සටහන ඇඳගමු. ලියන්නකෝ එහෙනම් මෙහෙම. සම්මුඛ පාද යුගලයන් මේක රතු පාටින් ලියන්නේ. සම්මුඛ පාද යුගලයන් එකිනෙක සමාන්තර වන දැන් සමාන්තරයි කියන වචනේ ඔයාලා දන්නවා. එකිනෙක සමාන්තර වන චතුරස්‍රයක් සමාන්තර ආශ්‍රයක් ලෙස හඳුන්වයි. චතුරස්‍රයක් සමාන්තර ආශ්‍රයක් ලෙස හඳුන්වයි. දැන් අඳින්න මෙන්න මේ උඩ තියෙන රූප සටහන විතරක්. මේ උඩ තියෙන සමාන්තර ආශ්‍රය විතරක් අඳින්න. දැන් මේ සමාන්තර ආශ්‍රයටත් මම නමක් දෙනවා ABCD කියලා. මෙයාටත් නමක් දෙනවා ABCD කියලා. මේ උඩ එක්කෙනා විතරයි අඳින්නේ. දැන් අපි ලියවනේ රතු පාටින් ලියවා සමාන්තර ආශ්‍රයක් කියන්නේ මොකක්ද කියලා. එතකොට සමාන්තර ආශ්‍රයක් වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? සම්මුඛ පාද යුගලයන් එකිනෙක සමාන්තර වෙන්න ඕනේ. දැන් අපි දන්නවා සමාන්තර රේඛා දෙකක් ගත්තොත් ඒ සමාන්තර රේඛා දෙක අතර දුර ලම්බ දුර නියතයිනේ. මෙන්න මෙතන h කියලා ලම්බ දුරක් තිබ්බනම් මේ සමාන්තර රේඛා දෙකේ කෙළවරත් h කියන ලම්බ දුරම තියෙනවා. එතකොට අපි මෙන්න මේ සමාන්තර රේඛා නිරූපණය කරේ මෙන්න මේ වගේ පොඩි e හිසක් දාලා. එතකොට මෙන්න මේ e හිස එක බැගින් තියෙන රේඛා දෙක සමාන්තරයි කියලා තමයි මෙතනදී කියවෙන්නේ. එහෙමනම් අපිට කියනවා චතුරස්‍රයක සම්මුඛ පාද යුගලයන් එකිනෙක සමාන්තරයි නම් ඒ චතුරස්‍රය සමාන්තර ආශ්‍රයක් වෙනවා කියලා. එහෙමනම් මේකේ AB පාදයේ සමාන්තරයි CD පාදයට. මොකද සම්මුඛ පාද යුගලයක්. ඒ වගේම අනෙක් සම්මුඛ පාද යුගලයත් එකිනෙක සමාන්තරයි. අපිට ඒකට e හිසවල් දෙකක් දාන්න වෙනවා. හරි. එහෙමනම් මෙන්න මේ විදිහට මේවා රතු පාටින්ම දාගන්න. මේ ABCD කියන අකුරු ටික නම් මේ අනිත් පාටින්ම දාගත්තත් ගැටලුවක් නෑ. මේ විශේෂ ලක්ෂණයන් ටික රතු පාටින් දාගන්න. ABCD. හරි. එතකොට ඔන්න ඔය ලක්ෂණය තියෙනවා නම් සම්මුඛ පාද යුගල් එකිනෙක සමාන්තරයි නම් අපිට කියන්න පුළුවන් ඒක සමාන්තර ආශ්‍රයක් කියලා. හරි. අඳ ගන්නකෝ ඒක මේ පළවෙනි එක. මේ සමාන්තර බව රතු පාටින් දාගන්න. මෙන්න මේකත් යටින් රතු පාටින් ලියන්න. AB පාදය සමාන්තරයි. සමාන්තරයි කියන්නේ අපි මෙහෙම ඉරික දෙයක් ගහනවා. CD හා AD පාදය සමාන්තරයි BC. AD පාදය සමාන්තරයි BC. බැවින් ABCD සමාන්තර ආශ්‍රයකි. ඒකත් ලියාගන්න යටින්. ඒකත් රතු පාටින්ම ලියන්න. එහෙමනම් පුතේ සමාන්තර ආශ්‍රයක් අඳුරගන්න තියෙන එකම ලක්ෂණය, එකම විශේෂිත ලක්ෂණය වෙන්නේ එයාගේ සම්මුඛ පාද යුගලයන් එකිනෙක සමාන්තර වීම. එහෙමනම් එකිනෙක සමාන්තරයි නම් සම්මුඛ පාද යුගලයන් දෙකම ඒකට සමාන්තර ආශ්‍රයක් කියලා කියන්න පුළුවන්. දැන් එහෙනම් ඔයාලට දුටු තැන සමාන්තර ආශ්‍රයක් අඳුරගන්න පුළුවන් වෙන්න ඕන. පැහැදිලි නේද? චතුරාශ්‍ර ගොඩක් ඇඳලා දීලා හරි මොනවා හරි තල රූප ගොඩක් ඇඳලා දීලා ඒ තල රූප ගොඩ අතරින් ඔයාලට කියනවා සමාන්තර ආශ්‍ර තෝරන්න කියලා. එහෙමනම් දුටු තැන ඔයාලා අඳුර ගන්න ඕන සමාන්තර ආශ්‍රයක් කියන්නේ මොකද්ද කියලා
කොහොමද අපි අඳුරගන්නේ? එයාගේ සම්මුඛ පාද යුගලයන් එකිනෙක සමාන්තරයි නම් එයා සමාන්තරාශ්‍රයක්. ඒක හොඳටම ප්‍රමාණවත්. ඒ ලක්ෂණය තියෙනවා නම් ආයේ තර්කයක් නැහැ. ඒක සමාන්තරාශ්‍රයක් වෙනවා. හරි. එහෙනම් දැන් ඔයාලට පුළුවන් මේ වැඩේ කරන්න. ඊළඟට මේ පාඩමේදී අපි ඉගෙන ගන්නවා මෙන්න මේ සමාන්තරාශ්‍රය කියන කෙනාගේ තියෙන තවත් සැඟවිච්ච විශේෂ ලක්ෂණ 4ක් ගැන. සැඟවිලා තියෙන විශේෂ ලක්ෂණ 4ක් ගැන අපි මේ පාඩමේදී තව ඉගෙන ගන්නවා. එහෙමනම් දැන් අනුමාත්‍රකාවක් ලියන්න. සමාන්තරාශ්‍රයක් සතු අනුමාත්‍රකාවක් ලියන්න. සමාන්තරාශ්‍රයක් සතු විශේෂ ලක්ෂණයන්. සමාන්තරාශ්‍රයක් සතු විශේෂ ලක්ෂණයන්. මේක මම රෝම ඉලක්ක 1 2 3 4 කියලා ඔයාලට උගන්වන්නම්. එහෙමනම් පළවෙනි රෝම ඉලක්කම දාලා ලියන්න. දැන් මේ අපි කතා කරන්න පුතේ කාගේද? සමාන්තරාශ්‍රය කියන කෙනාගේ. අපි දැන් එයාව අඳුරනවා. එයා සමාන්තරාශ්‍රය මෙන්න මේ ලක්ෂණ තියෙනවා නම් එයා සමාන්තරාශ්‍රය. මෙයාගේ විශේෂ ලක්ෂණ තව තියනවලු හැංගිච්ච 4ක්. අන්නේ හැංගිච්ච 4 ගැන තමයි අපි මේ කතා කරන්න හදන්නේ. එහෙමනම් පළවෙනි රෝම ඉලක්කම ලියන්න. සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද දිගින් සමාන වේ. සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද දිගින් සමාන වේ. මේ එහෙනම් පළවෙනි ලක්ෂණයට අදාළ සමාන්තරාශ්‍රය මම ඇඳගෙන තියෙනවා. ඔයාලට එකක් අඳින්න වෙනවා. හරි මේක ඉස්සලා බලන්න ඉන්න. මම මේකටත් ABCD කියලාම ගන්නවා. මේ සමාන්තරාශ්‍රයම තමයි මේ තියෙන්නේ කියලා හිතන්න. එතකොට මේක සමාන්තරාශ්‍රයක් හින්දා අනිවාර්යයෙන්ම සම්මුඛ පාද යුගලයන් එකිනෙක සමාන්තර වෙනවා. දැන් ඒක අපිට විශේෂ නැහැ. මොකද අපි ඒක මෙතනදී ඉගෙන ගත්තා. එහෙමනම් මෙන්න මේ ABCD කියන සමාන්තරාශ්‍රයේ දැන් අපි අලුතෙන් ඉගෙන ගත්ත විශේෂ ලක්ෂණය මොකද්ද? සම්මුඛ පාද යුගලයන් දිගින් සමානයි කියන එක. එහෙනම් පුතේ මෙන්න මේ වැඩේ නේ වෙලා තියෙන්නේ. මේ AB පාදයට CD පාදයේ දිගින් සමානයි. එහෙනම් අපි ලියනවා AB සමානයි CD. හා දැන් මෙන්න මේ සම්මුඛ පාදයට මේ සම්මුඛ පාදයේ සමානයි. එහෙනම් අනිත් එක AD සමානයි BC වේ. ඕක තමයි එහෙනම් අපි මෙන්න මේ පළවෙනි අවස්ථාවේ ඉගෙන ගත්ත විශේෂ ලක්ෂණය. හරි. මම මේක පොඩ්ඩක් කොටුවකුත් දාන්න. හරි. අඳින්න මේක. ඇඳලා මේ විදිහට රතු පාටින් ලියා ගන්න. මෙන්න මේ රතු පාටින් දාපු විශේෂතාවය ඔයාලත් රතු පාටින් දාගන්න. මොකද එයා ගැනනේ අපි මේ පළවෙනි රෝම ඉලක්කම ඉගෙන ගත්තේ. ඒක තමයි විශේෂත්වය. රෝම ඉලක්කම 2 දැන් මම දන්නවා ඔයාලා මේවා වීඩියෝ එක නතර කරලා ලියාගෙන තියෙන්නේ කියලා. ආයෙ කියන්න බෑ මේක. ඔයාලා මේ වැඩේ කරගන්න. හරි. එහෙනම් දෙවෙනි රෝම ඉලක්කම දැන් මේ අපි කතා කරන්නේ දෙවෙනි විශේෂ ලක්ෂණය ගැන. ඒකෙත් මම මෙයා ABCD කියලාම නම් කරගන්නම්. එතකොට මෙයා ABCD කියන සමාන්තරාශ්‍රය. හරි. ලියන්න එහෙනම් රෝම ඉලක්කම් 2 රෝම ඉලක්කම 2 සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමාන වේ. සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමාන වේ. ඔන්න පුතේ දෙවෙනි ලක්ෂණය. දෙවෙනි විශේෂ ලක්ෂණය. එහෙනම් ඕකෙන් කියන්නේ මොකද්ද? මෙන්න මේ සම්මුඛ කෝණයන් විශාලත්වයෙන් සමාන වෙනවා කියලා. එහෙනම් මෙයාගේ අංශක 60ක් වුණොත් මේකත් 60යි කියලා ඔය කියන්නේ.
මම ඒක නිරූපණය කරන්න ඉරි කෑලි දෙක දෙක දැම්මා. හරිනේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් විශේෂ ලක්ෂණය මොකද්ද? DAB. DAB කෝණය සමානයි BCD. හා අනිත් එක මොකද්ද? මෙන්න මේ කෝණයට මේ කෝණය විශාලත්වයෙන් සමානයි. එහෙනම් අනිත් එක ABC කෝණය. ABC කෝණය සමානයි CDA. V. හරි. ඕක තමයි එහෙනම් සමාන්තර ආශ්‍රයයක් ඇතුලේ තිබ්බ අනිත් විශේෂ ලක්ෂණය. දැන් ඔයාලට මෙහෙම ඉරිග ගහින්න ඕනේ නැහැ. ඔයාලා මේක එක යට එකනේ ලියන්නේ. දැන් මම මේ බෝඩ් එකේ හතරම එකපාර ඇඳගත්තේ හින්දා ඔයාලට පැහැදිලිව පේන්න ඕනේ හින්දා මම මේ නිල් පාටින් එක වට කරලා පෙන්නන්නේ. ඔයාලා මෙහෙම පොතේ ওই විදිහට අඳින්න එපා. මොකද ඔයාලට ඕක අඳින්න ඉච්චර ඉඩ නැහැ. ඔයාලා පළවෙනි රෝම ඉලක්කම කියලා දැම්මා. මේක ඇඳා එයාගේ විශේෂත්වය ලියවා. දෙවෙනි එක කියලා දැම්මා. මේක ඇඳා විශේෂතා ටික රතු පාටින් ලකුණු කරා. මේක රතු පාටින් ලියවා. එහෙම පල්ලෙහාට කරගෙන යන්න. හරි. තුන්වෙනි විශේෂත්වය තමයි සමාන්තර ආශ්‍රයයකට තියෙන තුන්වෙනි විශේෂත්වය දාන්න රෝම ඉලක්කම 3. ලියන්න රෝම ඉලක්කම 3. සමාන්තර ආශ්‍රයක එක් විකර්ණය මගින් එහි වර්ගඵලය සමච්ඡේදනය කරනු ලබයි. එහි වර්ගඵලය සමච්ඡේදනය කරනු ලබයි. මොකද්ද පුතේ කියන්නේ? දැන් සමාන්තර ආශ්‍රයයක් ගත්තාම අපි ඒකත් අර විදිහටම ලකුණු කරගෙන ඉමුකෝ. මෙන්න මේ ABCD කියන සමාන්තර ආශ්‍රය ගත්තාම මේ ඕනෑම සමාන්තර ආශ්‍රයයකට විකර්ණ දෙකක් තියෙනවා. අපි විකර්ණ කියලා කියන්නේ මේ සම්මුඛ ශීර්ෂයන් යා කරන රේඛාවකට අපි කියනවා විකර්ණය කියලා. එතකොට දැන් අපි මෙන්න මේ විකර්ණය මෙන්න මේ A සහ C කියන විකර්ණය යා කරොත් මම ඒක කඩිරකින් රතු පාටින් මෙන්න යා කරනවා. මේක එක විකර්ණයක්. එතකොට මේකට අපිට කියන්න පුළුවන් AC විකර්ණය කියලා. තව එකක් තියෙනවා DB විකර්ණය කියලා. එහෙමනම් දැන් මේ දෙකම ඕනේ නැහැ. එකක් තිබ්බනම් ඇති. එහෙනම් මම මේකෙදි සලකන්නේ AC කියන විකර්ණය. හරි. ඔයාලත් මේක රතු පාටින්ම ඇඳ ගන්න. දැන් එක් විකර්ණයේ මගින් දැන් උතනදී ඇත්තටම එක් විකර්ණයේ මගින් කියනවට වඩා සලකනු ලබන විකර්ණයේ මගින් කියලා කිව්වත් හොඳයි. එහෙමනම් අපි මේකෙදි AC කියන විකර්ණය සලකලා තියෙනවා. මෙන්න මේ විකර්ණයේ මගින් මොකද වෙනවා කියන්නේ? මේ සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය සමච්ඡේදනය වෙනවා කියලා කියනවා. එහෙනම් සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය සමච්ඡේදනය වෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ මෙන්න මේ ADC කියන ත්‍රිකෝණයේ වර්ගඵලය ABC කියන ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන වෙනවා කියන එක. අපි දැන් ඕක අනිත් පැත්තට ඇඳනනම් ඒ කියන්නේ මෙන්න මේ DB විකර්ණය යා කරා නම් මේ පැත්තේ හැදෙන ත්‍රිකෝණය මේ පැත්තේ හැදෙන ත්‍රිකෝණයට වර්ගඵලයෙන් සමාන වෙනවා. හරි. එහෙනම් අපිට ඒක ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. AC විකර්ණය මගින් මොකද වෙන්නේ? වර්ගඵලය සමච්ඡේදනය වෙනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි ADC ත්‍රිකෝණයේ වර්ගඵලය. හරි. එහෙම ලියපුවම ඇති. එහෙනම් ඔන්න අපි තුන්වෙනි විශේෂ ලක්ෂණයත් ඉගෙන ගත්තා. සමාන්තර ආශ්‍රයක සලකනු ලබන විකර්ණය මගින් එයාගේ වර්ගඵලය සමච්ඡේදනය කරනවා කියලා. හඳලා ඒ ටික සම්පූර්ණ කරගන්නකෝ.
ඊළඟට සමාන්තර ආශ්‍රයක අපි කතා කරන හතරවෙනි විශේෂ ලක්ෂණය තමයි ලියන්න රෝම ඉලක්කම 4. රෝම ඉලක්කම 4. සමාන්තර ආශ්‍රයක රෝම ඉලක්කම 4 සමාන්තර ආශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. හරි. ඔය කියන්නේ දැන් අපි මේකත් ABCD කියන සමාන්තර ආශ්‍රය විදිහටම සලකනවා. එහෙනම් මේ සමාන්තර ආශ්‍රයේ මෙන්න මේ විකර්ණයන් අපි දෙකම ඇඳහම මෙන්න මේ විදිහට විකර්ණයන් දෙකම ඇඳහම AC විකර්ණයත් ඇඳලා තියෙනවා DB විකර්ණයත් ඇඳලා තියෙනවා. මෙන්න මේ විකර්ණයන් දෙකම ඇඳහම මේ විකර්ණ දෙක එකිනෙක සමච්ඡේදනය වෙනවා කියලා කියනවා. එහෙනම් සමානව ඡේදනය වෙනවා. සමච්ඡේදනය වෙනවා කියන්නේ හරියටම දෙකට බෙදෙනවා කියන එකනේ. එහෙමනම් මොකද්ද වෙන්නේ? මෙන්න මෙතෙන්ට අපි දැම්මොත් O කියලා අකුරක් ඔය ඡේදන ලක්ෂයට අපි O කියලා දැම්මොත් මෙන්න මේ AO කොටස දිගින් සමාන වෙනවා OC කොටසට. ඕකනේ විකර්ණයේ සමච්ඡේදනය වුණා කියන්නේ. ඒ වගේම මෙන්න මේ DO කොටස OB කොටසට සමාන වෙනවා. හරි. එහෙනම් අපිට ඒක ඇටිල්ල යන්න පුළුවන්. AO සමානයි OC හා DO සමානයි OB වේ. හරි. ඔන්න ඕක තමයි එහෙනම් හතරවෙනි විශේෂ ලක්ෂණය. ඉඳලා ලියන්නකෝ. හරි. එහෙමනම් අපි මේ පාඩමේදී දැන් මේ වෙනකන් අපි ඉගෙන ගත්ත ටික ආපහු පොඩ්ඩක් මතක් කරලා බලමු. පුතේ මේක හොඳ අවධානයෙන් අහගෙන ඉන්න පොඩි පාඩමක්. හරි සරල පාඩමක්. හැබැයි මේක අවධානයෙන් අහගෙන හිටියේ නැත්තම් මොකද්ද මේ කරන්න කියලා ඔයාලට තේරෙන්නේ නැති වෙනවා. ඒ තරම් මේක සරලයි ඈ. සරල හින්දා තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. පුතේ මේකේ අපි ඉස්සරෝම කරේ අර චතුරාස්‍ර කොටස අමතක කරමුකෝ අපි. සම්මුඛ පාද සම්මුඛ කෝණ ගැන ඉගෙන ගත්ත ටික. ඒක අපේ අමතරව දෙයක් නේ ඉගෙන ගත්තේ. පුතේ අපි ඉස්සරෝම මේකෙදි ඉගෙන ගත්තා සමාන්තර ආශ්‍රයක් කියන්නේ මොකක්ද කියලා. එහෙනම් සමාන්තර ආශ්‍රයක් කියන්නේ මේ අවශ්‍යතාවයේ තියෙන සම්මුඛ පාද යුගලයන් එකිනෙක සමාන්තර වෙනවා නම් ඒකට අපි කියවා සමාන්තර ආශ්‍රයක් කියලා. එතකොට මේ උඩින් අපි ඇඳලා තියෙන සමාන්තර ආශ්‍රයේ දැක්ක තැන අඳුර ගන්න පුළුවන් ලක්ෂණය. ඊට අමතරව සමාන්තර ආශ්‍රයකට මෙන්න මේ ලක්ෂණ හතරම තිබ්බා. එතකොට මේ ලක්ෂණ හතර අපි පස්සේ හොයාගත්තේ. අපි මොකද්ද පළවෙනියට හොයාගත්තේ? සමාන්තර ආශ්‍රයක මේ සම්මුඛ පාද දිගින් සමානයි කියලා හොයාගත්තා. ඒ වගේම දෙවෙනියට අපි හොයාගත්ත සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමානයි කියලා. ඊළඟට තුන්වෙනියට අපි හොයාගත්තා මේ සලකනු ලබන විකර්ණයකින් මේ සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය දෙකට බෙදුණා. ඒ කියන්නේ සමානව බෙදුණා. අපි AC විකර්ණය සලකපු හින්දා මේ ත්‍රිකෝණයයි වර්ගඵලය සමාන වුණා. අපි අනිත් එක සලකුවා නම් මේ පැත්තේ දෙපැත්තේ හැදෙන ත්‍රිකෝණ දෙක සමාන වෙනවා. ඊළඟට හතරවෙනියට අපි ඉගෙන ගත්ත සමාන්තර ආශ්‍රයක මෙන්න මේ විකර්ණයන් එකිනෙක ඡේදනය වෙන්නේ සමානව සමච්ඡේදනය වුණා. ඒ කියන්නේ මේ විකර්ණ දෙක එකිනෙක කැපිලා යද්දී හරියට මේ කැපිලා යන තැනින් විකර්ණ දෙක සමාන කොටස් දෙක බෙදලා යනවා. හැබැයි වැරදියට තේරුම් ගන්න එපා. මේ කොටස් හතරම සමානයි කියන එක නෙමෙයි මේ කියන්නේ. AC විකර්ණය හරියටම දෙකට බෙදෙනවා. DB විකර්ණය හරියටම දෙකට බෙදෙනවා. ඔන්න ඔය ටික අපි ඉගෙන ගත්තා එහෙනම් සමාන්තර ආශ්‍රයක තියෙන විශේෂ ලක්ෂණ හතර විදිහට. ඕක තමයි අපිට මේ පාඩමේදී ඉගෙන ගන්න තියෙන්නේ. හැබැයි දැන් මේ ටික ඉගෙන ගත්තට මේවා ඇත්තටම වෙනවද කියලාත් අපි බලන්න ඕනේ.
එහෙමනම් මේවා ඇත්තටම වෙනවද කියලා බලන එකට අපි කියනවා මේක ප්‍රමේයක් විදිහට සලකලා ඒක විධිමත්ම සාධනය කරලා බලනවා. විධිමත්ව සාධනය කරලා බලනවා ඇත්තටම මේ වැඩේ වෙනවද කියලා. ඔන්න දැන් මේ කොටස කරද්දී ආයෙ කෙනෙක් මේක පටල ගන්න පුළුවන්. පුතේ දැන් අපි මේ මෙතනින් පස්සේ කරන්න හදන වැඩේ ගැන මම ඉස්සෙල්ලා පොඩි හැඳින්වීමක් කරන්නම්. අපි කරන්න හදන්නේ මේවා ඇත්තටම වෙනවද කියලා හොයලා බලන්න හදන්නේ. එහෙනම් මේවා ඇයි මම ඔයාලට මුලින් ඉගැන්නුවේ? මෙහෙ මේවා තියෙනවා. මේ විශේෂ ලක්ෂණ 4ක් තියෙනවා කියලා මම ඔයාලට මුලින් කියලා දුන්නා. හැබැයි දැන් ඒ කියලා දුන්න එක ඇත්තටම එහෙම වෙනවද කියලා තහවුරු කරගන්න හදන්නේ. පැහැදිලි නේද දැන් අපි කරන්න හදන දේ? හරි. එහෙමනම් යටින් අනුමාත්‍රකාවක් ලියන්න. අනුමාත්‍රකාවක් ලියන්න මෙන්න මෙහෙම. සමාන්තරාශ්‍රයක් සතු විශේෂ ලක්ෂණයන් විධිමත් සාධනය මගින් තහවුරු කර ගැනීම. විධිමත් සාධනය මගින් තහවුරු කර ගැනීම. එතකොට පුතේ මේ කොටසේදී අපි මේක ප්‍රමේයක් විදිහට අරගෙන විධිමත් සාධනය කරනවා. එතකොට මේක මම ප්‍රමේයන් දෙකක් විදිහට ගන්නවා. මෙන්න මේ අපි කතා කරපු සමාන්තර ආශ්‍රයක් සතු වෙලා තිබ්බ විශේෂ ලක්ෂණ 4න් පළවෙනි 3 සාධනය කරන්න මම මෙන්න මේ එක ප්‍රමේයක් ගන්නවා. එහෙනම් ඒ ප්‍රමේයදී කියන්නේ මොකද්ද? සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද දිගින් සමාන වේ. ඒ වගේම සම්මුඛ කෝණ අගයෙන් සමාන වේ. ඒ වගේම සලකනු ලබන විකර්ණයක් මගින් වර්ගඵලය සමච්ඡේදනය වේ. එහෙනම් පුතේ මේ කරන්න හදන්නේ මෙන්න මේ ප්‍රමේය අපි සාධනය කරන්න හදන්නේ. විධිමත්ව සාධනය කරන්න හදන්නේ. එතකොට ප්‍රමේයක් විධිමත්ව සාධනය කරද්දී ඒක ලියන පොඩි රටාවක් තියෙනවා. අපි ඉස්සරෝම ප්‍රමේය මොකක්ද කියලා ලියන්න ඕනේ. එහෙනම් මම ප්‍රමේය ලියලා තියෙනවා. මෙන්න මේක තමයි ප්‍රමේයෙන් කියවෙන්නේ. ඊළඟට අපි ලියන්න ඕනේ ඒකට අදාළ රූප සටහනක් තියෙනවා නම් අපි ඒකත් ඇඳලා ඊළඟට අපි ලියන්න ඕනේ මේකේ අපි දන්න දේවල් මොනවද? ඒවට අපි කියනවා දත්ත කියලා. එහෙනම් අපි ඊළඟට ලියනවා දත්තය මොකක්ද කියලා. පුතේ අපි මේ රූප සටහන ඇතුලේ දන්න දත්තය මොකක්ද? එකම එක දෙයයි දන්නේ. මොකද්ද? ABCD සමාන්තර ආශ්‍රයක් වෙනවා කියලා විතරයි දන්නේ. ඒක තව විදිහකින් කියනවා නම් අපිට කියන්න පුළුවන් AB සමාන්තරයි CD ඒ වගේම AD සමාන්තරයි BC කියලා කියන්න පුළුවන්. එහෙනම් අපි ඒක ලියමු ABCD සමාන්තර ආශ්‍රයකි. ඒ වගේම අපිට ලියන්න පුළුවන් AB සමාන්තරයි CD හා AD සමාන්තරයි BC වේ. ඔන්න ඕක තමයි පුතේ අපි දන්න දත්තය. එහෙනම් අපි ඉස්සරෝම් ප්‍රමේය ලීවා රූප සටහන ඇඳලා ඊළඟට දත්තය ලීවා ඊළඟට අපි ලියන්න ඕනේ අපි මොනවද සාධනය කරන්න හදන්නේ. අපි මොනවද සාධනය කරන්න හදන්නේ කියලා අපි මේ රූප සටහන ඇසුරෙන් ලියන්න ඕනේ. අපි මේ සාධනය කළ යුත්ත කියන එක කෙටි කරලා ලියනවා සාක U කියලා. එහෙනම් සාක U මොකද්ද මේ කියන්නේ? සාධනය කළ යුත්ත. ඒ කියන්නේ අපි මෙන්න මේ ප්‍රමේයේදී මේකේ අවසාන වෙද්දී අපි ඔප්පු කරලා පෙන්වන්න හදන තහවුරු කරගන්න හදන කරුණු මොනවද කියලා තමයි අපි මේ සාධනය කළ යුත්ත යටතේ ලියන්න ඕනේ. එහෙනම් පුතේ අපි සාධනය කරන්න ඕනේ පළවෙනි දේ මොකද්ද? සම්මුඛ පාද දිගින් සමාන වේ. එහෙනම් ඒක වචනෙන් නෙමෙයි රූප සටහන ඇසුරෙන් ලියමු. හරි. පළවෙනි රෝම ඉලක්කමෙන් අපි සාධනය කරන්න හදන්නේ තහවුරු කරගන්න හදන්නේ මේ සම්මුඛ පාද දිගින් සමානයි කියලා. එහෙනම් අපි ඒක ලියනවා AB සමානයි
CD හරි නේද සම්මුඛ පාද හා AD සමානයි BC බව මේක නේද පුතේ AB සමානයි CD ඒ වගේම AD සමානයි BC බව තමයි අපි සාධනය කළ යුත්තේ පළවෙනි රෝම ඉලක්කම යටතේ දෙවෙනි රෝම ඉලක්කම යටතේ අපි සාධනය කරන්න ඕනේ මොකද්ද සම්මුඛ කෝණ අගෙන් සමාන වෙනවා කියන එක. එහෙනම් අපි ඒකත් සංකේතාත්මකව ලියමු ABC කෝණය මෙන්න මේ කෝණය ABC කෝණය සමානයි ADC කෝණය හා මෙයා ගැන අපි කියනවා නම් DAB කෝණය සමානයි ඊළඟ මෙයාටනේ BCD බව. හරි. ඔන්න සාධනය කළ යුතු දෙකක් අපි ලීවා. තව එකක් තියෙනවා. එහෙනම් තුන්වෙනි එක තමයි අපි සාධනය කරන්න ඕන එක සලකනු ලබන විකර්ණයක් මගින් වර්ගඵලය සමච්ඡේදනය වෙනවා කියන එක. එහෙනම් අපි මේකෙදි මෙන්න මේ AC විකර්ණය සලකමු. එතකොට මේක ඇත්තටම නිර්මාණය කියලා කොටසක් තියෙනවා. ඒක මෙතන උඩින් ලීවත් ගැටලුවක් නැහැ. මේකට යටින් ලීවත් ගැටලුවක් නැහැ. අපි මේකට යටින් නිර්මාණය කියන කොටස ලියමු. එහෙමනම් මෙන්න මෙතන AC විකර්ණය මගින් අපි වර්ගඵලයන් දෙක සමච්ඡේදනය වෙනවා කියලා ලියමු. එතකොට අපි පෙන්නන්න ඕනේ ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි ADC ත්‍රිකෝණයේ වර්ගඵලය බව. හරි. ඇත්තටම පුතේ මේක නම් නිර්මාණය මෙතෙන්ද ලියන එක තමයි වඩා සුදුසු වෙන්නේ. දැන් අපිට ඒක එතන ලියන්න බැරි වෙච්ච හින්දා අපි යටින් මේක නිර්මාණය ලියමු. එහෙනම් අපි මෙන්න මේ ප්‍රමේය සාධනය කරන්න තවත් පොඩි නිර්මාණයක් කරගන්නවා. මොකද අපිට මේ තියෙන රූප සටහනෙම මේ වැඩේ කරන්න බෑ. එහෙනම් මේ රූප සටහනට අලුතෙන් එකතු කරන දේවල් වලට අපි කියනවා නිර්මාණය කියලා. එහෙනම් අපි මේකෙදි කරන නිර්මාණය තමයි AC විකර්ණය ඇඳීම. හරි. AC විකර්ණය ඇඳීම තමයි අපි මේකෙදි කරන නිර්මාණය. එහෙනම් අපි මේ නිර්මාණයත් කඩයිරි වලින් දාගමු. සාමාන්‍යයෙන් අපි නිර්මාණය කඩයිරි වලින් තමයි ලකුණු කරන්නේ. හරි. එහෙනම් ඒකත් කඩයිරි වලින් ඇඳගන්න. දැන් අපිට තියෙන්නේ මේ ප්‍රමේය සාධනය කරන්න. මේ විදිහට මේක ලියා ගන්නකො. ප්‍රමේය කියලා ලියවා. මෙන්න මේ ටික එක කෙලින් එන්න ඕනේ. ප්‍රමේය මොකද්ද කියලා වචනෙන් ලියවා. රූප සටහන ඇඳලා දත්ත ටික ලියවා. සාධනය කරන්න ඕන ටික ලියවා. නිර්මාණයක් කරපු හින්දා ඒ නිර්මාණය ගැන අපි කියවා. ඊළඟට අපිට තියෙන්නේ සාධනය කියන කොටස. හරි. දැන් මේ සාධනය කියන කොටසට මට මෙතන පල්ලෙහා ඉඩ නැති හින්දා මම මේක රූප සටහන ඉතුරු වෙන්න අනිත් ටික මකනවා. රූප සටහන ඉතුරු වෙන්න අනිත් ටික මකලා මම සාධනය කියන කොටස මෙන්න මේ පැත්තෙන් ලියාගෙන හදාගෙන එන්න. ඔයාලා ඒක මේකට යටින්ම සාධනය කියන කොටස මෙතනින්ම ලියලා මෙතන ඉඳලා පල්ලෙහාට ලියාගෙන යන්න. හරි. එතකොට මේ පල්ලෙහා තියෙන සාධනය කියන කොටස තමයි මම මෙතෙන්ට ගන්නෙ. දැන් ඔය අපි ලියපු සාධනය කළ යුතුව තියෙන කරුණු තුනම අපිට සාධනය කරගන්න පුළුවන් ක්‍රමය තමයි මෙන්න මේ ABC සහ ADC කියන ත්‍රිකෝණ යුගලය අංග සම කරන එක. එතකොට දැන් අපි මේ හැදිලා තියෙන ත්‍රිකෝණ යුගලය අංග සම කරලා අර සාධනය කරන්න ඕන වෙලා තිබ්බ රෝම ඉලක්කන 1 2 3 කියන අවශ්‍යතා තුනම ඒකෙන් අපිට තහවුරු කරගන්න පුළුවන්. එහෙමනම් අපි ඉස්සරවම කරන්න ඕනේ මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන එක. එහෙනම් අපි ලියමු ABC ත්‍රිකෝණය හා ABC ත්‍රිකෝණය හා අනිත් එක්කෙනා ADC ත්‍රිකෝණය සලකා. හරි. අපි ඔන්න ඔය ත්‍රිකෝණ දෙක සලකලා මෙන්න මේ ත්‍රිකෝණ දෙක සලකලා දැන් අංග සම කරගන්න හදන්නේ. ඔන්න ඔතෙන්ට ආවට පස්සේ
දැන් සමහර මේ දැන් මේ වීඩියෝ එක බලන ඔයාලගේ ඔළුවේ තියෙනවා. මොකද්ද? අංග සම කරාදී දැන් අපිට මේ පාද ටික එහෙම සමානයි කියලා ගත්තා නම් වැඩේ හරිනේ කියලා ඔළුවේ තියෙනවා. දැන් ඔයාලා එහෙම ඔළුවේ තියාගෙන මේ පාදේ මෙයාට සමානයිනේ කියලා හිතනවා. මේ පාදේ මෙයාට සමානයිනේ කියලා හිතනවා. හැබැයි පුතේ එහෙම හිතන්න අයිතියක් නැහැනේ අපිට. අපි මේ ඇත්තටම ඔය සම්මුඛ පාද එහෙම දිගින් සමානයිද කියලා බලන්නනේ හදන්නේ. එහෙනම් දැන් වහාම ඔළුවෙන් අයින් කරගන්න අර විශේෂ ලක්ෂණ 4. සමාන්තර ආශ්‍රයක් සතුව තියෙන විශේෂ ලක්ෂණ 4 මේ මොහොතේ ඔළුවෙන් දැනට අයින් කරගන්න. මොකක්ද අයින් කරගන්න ඕන? සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමානයි කියලා අපි දන්නේ නැහැ. සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමානයි කියලා අපි දන්නේ නැහැ. සමාන්තර ආශ්‍රයක විකර්ණයක් මගින් වර්ගඵලය සමච්ඡේදන වෙනවා කියලා අපි දන්නේ නැහැ. සමාන්තර ආශ්‍රයක විකර්ණ දෙක එකිනෙක සමච්ඡේදන වෙනවා කියලාත් අපි දන්නේ නැහැ. එහෙනම් කරුණා කරලා අර මුලින් ඉගෙන ගත්ත විශේෂ ලක්ෂණ 4 මෙතනදී ඔළුවෙන් අමතක කරන්න. මොකද අපි හොයන්න හදන්නේ එහෙම වෙනවද කියලා. මම කියන එක පැහැදිලි නේද ඔයාලට? අපි හොයන්න හදන්නේ ඇත්තටම එහෙම වෙනවද කියලා. එහෙනම් දැන් අපි දන්නේ මෙයාගේ දන්නේ අපි අර දත්තේ කියලා ලීවේ. දන්නේ මේ පාද සමාන්තරයි කියලා විතරයි. අපිට මේ ත්‍රිකෝණ දෙක සලකපුවාම මේ AC කියන පාදය දෙන්නටම පොදු පාදයේ විදිහට ගන්න පුළුවන්. ABC ත්‍රිකෝණයේ AC තියෙනවා. ADC ත්‍රිකෝණයටත් AC තියෙනවා. එහෙනම් AC පාදය සමානයි AC. කවුද මේ පොදු පාදය? ඔන්න එකක් හොයාගත්තා. ඊළඟට මේවා සමාන්තර හින්දා මේ පාද සමාන්තර හින්දා අපිට මෙන්න මෙහෙම කියන්න බෑද බලන්න. මම මේක වෙන පාටකින් ලකුණු කරලා පෙන්නන්න. මෙන්න මේ පාද දෙක සමාන්තර හින්දා AD හා BC සමාන්තර හින්දා මේ මෙතන Z අකුරක හැඩේ ඒකාන්තර කෝණ දෙකක් හැදෙනවා. මෙන්න මේ කෝණ දෙක බලන්න Z අකුරක් හැදෙන්නේ නැද්ද කියලා. මේ Z හැඩයක් හැදෙනවානේ. එහෙනම් මේ ABC ත්‍රිකෝණය ඇතුලේ මේ කෝණය තියෙනවා. ADC ත්‍රිකෝණය ඇතුලේ මේ කෝණය තියෙනවා. අපිට කියන්න පුළුවන් ඔය දෙන්න සමාන වෙනවා. එහෙනම් අපි ලියනවා BCA නැත්නම් ACB කියවත් කමන්නේ. BCA කෝණය මෙන්න මේ කෝණය සමානයි මෙයාට. DAC හේතුව ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. ඒ වගේම මෙන්න මේ සමාන්තර පාද දෙක සලකපුවාම එතනත් Z හැඩයක් තියෙනවා. මේ බලන්න. මෙහෙම ඇවිල්ලා මෙන්න මෙහෙම යනවා. එහෙනම් එතනත් Z හැඩයක් තියෙන හින්දා මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා අපිට කියන්න පුළුවන්. හේතුව ඒකාන්තර කෝණ. එහෙනම් අපි අවශ්‍යතාවයත් අපි ලියනවා. එතකොට අපි ලියන්න පුළුවන් BAC කෝණය. නිල් පාටින්ම ලියමු. BAC මෙන්න මේ කෝණය සමානයි මේ ADC කියන ත්‍රිකෝණය ACDට. ඒකත් ඒකාන්තර. දැන් පුතේ මේ අංග සම අවස්ථාව මතකයි නම් අපිට අර ත්‍රිකෝණාංග සම කියන පාඩම ආපහු බලන්න වෙනවා නේ. එතකොට ඒක බලලාව නම් ආයේ මේක පැහැදිලි කරගන්න පුළුවන්. දැන් පුතේ එහෙනම් පොදු පාදයකුත් තියෙනවා කෝණ දෙකකුත් සමානයි. අන්න එම නිසා අපිට කියන්න පුළුවන් ABC ත්‍රිකෝණය අංග සම වෙනවා ADC ත්‍රිකෝණයට. මේකේ හේතුව මොකද්ද? පාදයයි කෝණ දෙකයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් කෝ පා කියලා කියන්න පුළුවන්. කෝණයක් පාදයක් කියන අවස්ථාව යටතේ මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. හරි. ඔතෙන් නිකන් ලියා ගන්නකෝ. අපි දැන් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා ඔප්පු කරගත්තා.
තහවුරු කරගත්තා. පුතේ මේ අංග සම ත්‍රිකෝණවල තව පොඩි විශේෂත්වයක් තියෙනවා. අන්නේ විශේෂත්වය පෙන්වන්න මම මේ ත්‍රිකෝණ දෙක ආපහු පොඩ්ඩක් මේ සරලව නිකන් දල සටහනක් ඔයාලට මම මේ යටින් ආපහු ඇඳලා පෙන්නන්නම්. මොකද මට ඕක උඩම ඔය වැඩේ කරන්න ගියොත් එහෙම රූප සටහන කැත වෙනවා. හරි. මේ බලන්න මම මේ අඳින්නේ මේ ABC කියන ත්‍රිකෝණයයි ADC කියන ත්‍රිකෝණයයි. එතකොට මේ දෙක අංග සම වුණේ කොහොමද? මෙන්න මේ පාද දෙක සමාන වුණා. ඊළඟට මෙන්න මේ කෝණයට මේ කෝණය සමාන වුණා. මේ කළු පාටින් දාලා තියෙන්නේ. ඒ වගේම මෙන්න මේ කෝණයට මෙන්න මෙයා සමාන වුණා. එතකොට මේ කෝණයක් පාදයක් කෝණයක් එහෙම නැත්නම් කෝණයක් පාදයක් කියන අවස්ථාව යටතේ මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම වුණා. පුතේ අංග සම ත්‍රිකෝණවල අපි අංග සම ත්‍රිකෝණ කියන පාඩමේදී ඉගෙන ගත්තා. දැන් අංග සම කරන්න අපි ගන්න අංග යුගල් 3යි. මේ කෝණය කියලා එක යුගලයක් ගත්තා. මේ කෝණ දෙක කියලා එක යුගලයක් ගත්තා. මේ පාද දෙක කියලා එක යුගලයක් ගත්තා. එතකොට අංග යුගල් 6ක් තියෙනවා ඇත්තටම ත්‍රිකෝණ දෙයක් ගත්තාම. අපි ගන්නෙ 3යි. එහෙමනම් අපි අංග සම ත්‍රිකෝණවල තව විශේෂ දෙයක් ඉගෙන ගත්තා. මෙන්න මේ අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන වෙනවා කියලා. ඉතිරි අනුරූප අංග සමාන වෙනවා කියලා අපි ඉගෙන ගත්තා. එහෙමනම් මේ පාදයට මෙයා සමාන වෙන්න ඕනේ. ඉතිරි අනුරූප අංග. බලන්න මේ පාදයට අනුරූප මෙයානේ. එහෙනම් මෙන්න මේ දෙන්න සමාන වෙන්න ඕනේ. ඒ වගේම මේ දෙන්නත් සමාන වෙන්න ඕනේ. ඉතිරි අනුරූප අංග. ඒ වගේම මෙන්න මේ කෝණය මේ කෝණයට සමාන වෙන්නත් ඕනේ. එහෙනම් ඔන්න ඔය කාරණාව අපි ඉගෙන ගත්තේ අංග සම ත්‍රිකෝණය යටතේ. ඉතින් මම මේක ආපහු චුට්ටක් මතක් කරලා දුන්නා. මොකද්ද පුතේ එහෙනම් වෙන්න ඕනේ? ත්‍රිකෝණ දෙකක් අංග සමයි නම් ඉතුරු අනුරූප අංගත් සමාන වෙනවා. එහෙනම් අපි ඒක මෙන්න මෙතනින් තරුවක් දාලා ලියලා ඉමු. හරි. රතු පාටින් තරුවක් දාලා ඒක නිල් පාටින් ලියන්න. හරි. ලියන්නකො එහෙනම් මෙහෙම. ඒක ලියපුවාම අපිට අනිත් ඒවාට හේතු ඉදිරිපත් කරන්න ඕනේ නැහැ. දැන් අපි මේ කාරණාව ලියන්න හදන්නේ. ලියන්න එහෙනම් මෙහෙම. අංග සම ත්‍රිකෝණ යුගලයක මේකට යටින් ලියන්න. අංග සම ත්‍රිකෝණ යුගලයක අනුරූප අංග සියල්ල සමාන වේ. අනුරූප අංග සියල්ල සමාන වේ. හරි. අපි එහෙනම් ලියවා අංග සම ත්‍රිකෝණ යුගලයක අනුරූප අංග සියල්ල සමාන වේ කියලා. මෙන්න මේකට යටින් දැන් ඔයාලා ලියලා තියෙනවා. අන්න එම නිසා හරි. අපි එහෙනම් ඒ නිසා කියලා මම ලියවා. ඒ නිසා මොකද්ද වෙන්නේ? බලන්න දැන් අනුරූපාංග ඉතිරියව සියල්ලම සමාන වෙනවා කියනවානේ. අන්න ඒ නිසා එහෙනම් පළවෙනි එක අපිට කියන්න පුළුවන් මේ AB ට CD සමානයි. මේ මෙතනත් බලන්නකො. AB ට CD සමානයි. එහෙනම් අපිට කියන්න පුළුවන් එම නිසා මේක අපි එම නිසා කියලාම දාමු. එම නිසා AB පාදයේ සමානයි CD හා AB පාදයේ සමානයි CD ට. ඒ වගේම මෙන්න මේ දෙන්නත් සමාන වෙනවා. නේද? BC පාදයේ සමානයි AD ට. AD සමානයි BC වේ. හරි. ඔන්න එකක්. පළවෙනි දේ තහවුරු වුණා. පළවෙනි කාරණාව තහවුරු වුණා. රෝමිලක්කන් 1 කියලා දැම්මා. අපේ තහවුරු කරගත් එක අපි ලීවා. මොකක්ද උනේ? මේ ත්‍රිකෝණ දෙක අංග සමහින්දා මෙන්න මේ අංග ටික දිගින් සමාන වුණා. ඒ වගේම දෙවෙනි එක අපිට කියනවා මේ කෝණත් සමාන වෙනවා. මේ කෝණ දෙක සමාන වෙනවා. හේතුව අනුරූප අංග හින්දා. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග හින්දා. ඒ වගේම අපි දන්නවා මෙන්න මෙතන කළුයි රතුයි කෝණයක් තියෙනවා. මෙතනත් කළුයි රතුයි කෝණයක් තියෙනවා. එහෙනම් මේ සම්මුඛ කෝණ දෙකත් සමාන වෙලානේ. මේ කෝණයට මෙයත් සමානයි. ඒ වගේම මේ කෝණයට මෙයත් සමානයි. එහෙනම් අපිට දෙවෙනි එකත් ඔන්න තහවුරු වුණා. සමාන්තර ආශ්‍රයක මොනවද? සම්මුඛ කෝණත් සමානයි කියලා ඔන්න අපිට තහවුරු වුණා. එහෙනම් අපිට ඒකත් ලියන්න පුළුවන්. ABC කෝණය සමානයි. මෙන්න මේ ABC කෝණය සමානයි ADC. කියන්නේ මෙයාට සමානයි. ADC කෝණය හා
අනිත් එක දැන් මෙතනම තහවුරු වෙලා තියෙනවා මෙන්න මේ කෝණය සමානයි මෙන්න මේ කෝණයට. එහෙනම් ඒක අපිට ලියන්න පුළුවන් DAB කෝණය සමානයි BCD කෝණය. හරි. එහෙනම් මේ ත්‍රිකෝණ යුගලයේ අංග සමවීම හින්දා අපි තහවුරු කරගත්තා සමාන්තරාශ්‍රයේ සම්මුඛපාද දිගින් සමාන බව. ඒ වගේම සමාන්තරාශ්‍රයේ සම්මුඛ කෝණ අගයෙන් සමාන බව. ඒ වගේම තුන්වෙනි කාරණාවත් මෙතනින් ඔප්පු වෙනවා. මොකද අපි දන්නවා අංග සමයි නම් ත්‍රිකෝණ දෙක මෙයාලගේ වර්ගඵලයන් සමාන වෙනවා. ත්‍රිකෝණ දෙකක් අංග සමයි නම් වර්ගඵලයන් අනිවාර්යෙන් සමාන වෙනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් ඒකත් ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි ADC ත්‍රිකෝණයේ වර්ගඵලය වේ. හරි. එහෙමනම් ඔන්න අපි තහවුරු කරගත්තා සමාන්තරාශ්‍රයක ඇත්තටම සම්මුඛ පාද දිගින් සමාන වෙනවා. සම්මුඛ කෝණ අගයෙන් සමාන වෙනවා. ඒ වගේම විකර්ණයකින් වර්ගඵලය සමච්ඡේදනය වෙනවා කියලා අපි තහවුරු කරගත්තා මේ ප්‍රමේය විධිමත්ව සාධනය කරලා. හරි. අඩුපාඩු ටික හදා ගන්නකො. මේකත් කාට හරි ඕන නම් ඔය පැත්තකින් චූටියට අඳගන්න. මේ මෙයාවම තමයි මම පොඩ්ඩක් ඈඩ් කරලා ඇඳලා තියෙන්නේ. එතකොට අපි කලින් අවස්ථාවේ අර ප්‍රමේය විධිමත්ව සාධනය කරලා අපි සමාන්තරාශ්‍රය ගැන ඉගෙන ගත්ත පළවෙනි ලක්ෂණ තුනම අපි තහවුරු කරගත්ත හරි කියලා. දැන් පුතේ හතරවෙනි ලක්ෂණය තමයි අර විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා කියන එක සමාන්තරාශ්‍රයක. අන්න ඒක අපි වෙනම ප්‍රමේයක් විදිහට ඉගෙන ගන්නවා. ඒක මම ලියලා තියෙනවා ප්‍රමේය තමයි සමාන්තරාශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. මම මෙතන වරහන් ඇතුළේ රෝම ඉලක්කම 4 කියලා දාලා තියෙන්නේ. අර අපි හතරවෙනි ලක්ෂණයේ විදිහට මේක ඉගෙන ගත්තේ. අතන 1 2 3 කියලා අර ලක්ෂණ තුනම අපි තහවුරු කරගත්තා. මේ හතරවෙනි එකින්ද මම මෙන්න මෙතන ඉස්සරහින් 4 කියලා දාලා තියෙනවා. එහෙනම් පුතේ ලියන්න පටන් ගන්න ප්‍රමේය. මෙතන මම ලියලා තියෙන්නේ සමාන්තරාශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. ඒක තමයි ප්‍රමේය. දැන් අපි ඒක තහවුරු කරගන්න හදන්නේ. එහෙනම් රූප සටහනක් මම ඇඳලා තියෙනවා ABCD කියලා සමාන්තරාශ්‍රයක්. අපි මේකෙත් අර විධිමත් සාධනයේදී අවශ්‍ය වෙන දත්තේ ලියාගනිමු. දත්තේ. මොකක්ද එහෙනම් මේකෙත් අපි දන්නේ ABCD සමාන්තරාශ්‍රයක් කියලා විතරයි. හරි. මේකේ තවද අපිට ලියන්න පුළුවන් මේවා සමාන්තරයි කියලා. AB සමාන්තරයි CD හා AD සමාන්තරයි BC වේ. ඔන්න අපි දත්තේ ලියාගත්තා. ඊළඟට අපි මේකේ නිර්මාණය ලියමු. නිර්මාණය. දැන් පුතේ මේකෙදි අපිට නිර්මාණය කරගන්න වෙනවා මේකේ විකර්ණ දෙකම. හරි. අදින්නකො කඩේරි වලින්. AC විකර්ණයත් අඳින්න වෙනවා. DB විකර්ණයත් අපිට අඳින්න වෙනවා. මෙතෙන්ට අපි O කියලාත් දාගන්නවා. හරි. එහෙනම් නිර්මාණය යටින් ලියන්න AC හා DB විකර්ණ යා කිරීම. හරි. ඕක තමයි අපේ නිර්මාණය. ඊළඟට සාධනය කළ යුත්තේ. හරි. දැන් පුතේ මේකෙදි අපි සාධනය කරන්න හදන්නේ මොකද්ද? මෙන්න මේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා කියලානේ. මේ කොටස මේ කොටසට සමානයි කියලා. ඒ වගේම මේ කොටස මේ කොටසට සමානයි කියලා තමයි අපි
සාධනය කරලා පෙන්වන්න හදන්නේ. එහෙනම් මම ලියනවා AO සමානයි OC බව හා DO සමානයි OB බව. ඔන්න ඕක තමයි අපි සාධනය කළ යුත්ත වෙන්නේ. ඊළඟට අපිට පුළුවන් සාධනය ලියන්න. මේකෙදි අපි මෙන්න මේ ත්‍රිකෝණ හතරක් දැන් හැදිලා තියෙනවා. මේකෙදිත් අපි අංග සම අවස්ථාවක් තමයි සලකන්නේ. දැන් ත්‍රිකෝණ හතරක් හැදිලා තියෙනවා. මේ ත්‍රිකෝණ හතරෙන් ඔයාලට පුළුවන් කැමති ත්‍රිකෝණ යුගලයක් තෝරගන්න. කැමති ත්‍රිකෝණ යුගලයක් තෝරාගෙන එක්ක මේ දෙන්න එක්ක මේ දෙන්න. කැමති ත්‍රිකෝණ යුගලයක් තෝරාගෙන ඒ දෙන්න අංග සම කරන්න පුළුවන්. එහෙමනම් අපි මේකේ තෝරගමු මෙන්න මේ ත්‍රිකෝණ යුගලය. මම තෝරගන්නවා AOB එකයි COD එකයි. මෙන්න මේ ත්‍රිකෝණ යුගලය තමයි මම තෝරගෙන තියෙන්නේ. මම ඒක කඩේරි වලින් පොඩ්ඩක් පාට කරලා පෙන්නන්නම්. මම තෝරගත්තේ මෙන්න මේ ත්‍රිකෝණයයි මෙන්න මේ ත්‍රිකෝණයයි. ඔය ත්‍රිකෝණ යුගලය තෝරාගෙන අපි අර කලින් අවස්ථාවේ වගේම මේ ත්‍රිකෝණ දෙක අංග සම කරලා පෙන්වන්න ඕනේ. එහෙනම් අපි ලියනවා AOB ත්‍රිකෝණය හා COD ත්‍රිකෝණ සලකා. හරි. දැන් පුතේ මේ ත්‍රිකෝණ දෙක සලකපුවාම අපි කලින් අවස්ථාවේ තහවුරු කරගත්තනේ සමාන්තරාශ්‍රයක සම්මුඛපාද දිගින් සමානයි කියලා. එහෙමනම් දැන් ඒක අපිට ගන්න පුළුවන්. මොකද අපි දැන් ඒව තහවුරු කරගෙන ඉවරයි. එහෙනම් අපිට ගන්න පුළුවන් මෙන්න මේ AB පාදයේ CD ට සමානයි කියලා. හරි. එහෙමනම් මම ලියනවා ඉස්සරෝම AB පාදයේ සමානයි CD. මොකද්ද පුතේ හේතුව? සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද. හේතුව ඕනෝක. ඊළඟට මෙන්න මෙතන හැදෙනවා කෝණ දෙකක්. මෙන්න මේ කෝණ දෙක ගැන ඔයාලට මොකද්ද කියන්න පුළුවන්? මෙන්න මේ කෝණ දෙක ප්‍රතිමුඛ කෝණ හින්දා සමාන වෙනවා. රතු පාටින් දාලා තියෙන්නේ. එහෙනම් අපිට ඒකත් ලියන්න පුළුවන්. AOB කෝණය සමානයි COD කෝණය. හේතුව ප්‍රතිමුඛ කෝණ. ඒ වගේම අපිට මෙන්න මෙතන මේ දෙන්න සමාන්තර හින්දා Z ආකාරයේ කෝණයක් ගන්නත් පුළුවන්. මෙන්න මේ දෙන්න ඒකාන්තර කෝණ වලින් සමානයි කියලා. මම මේ රතු පාටින් දාලා තියෙන්නේ. මම මේක ඇතුළට මොකක් හරි අකුරකුත් දාන්නම්කෝ තීටා කියලා. ඔන්න ඔය තීටා කියන කෝණ දෙකත් විශාලත්වයෙන් සමාන වෙනවා ඒකාන්තර කෝණ වලින්. එහෙනම් අපිට ඒකත් ලියන්න පුළුවන්. ABO කෝණය සමානයි ODC කෝණය. ඒකාන්තර කෝණ. හරි. එහෙනම් පාදයකුයි කෝණ යුගල් දෙකකුයි සමාන හින්දා අපිට කියන්න පුළුවන් එම නිසා AOB ත්‍රිකෝණය අංග සම වෙනවා COD ත්‍රිකෝණයට. අර කලින් අවස්ථාවේ වගේම කෝණයක් පාදයක් අවස්ථාව යටතේ. හරි. ඔතෙන් නිකන් ලියා ගන්නකො. එහෙමනම් දැන් අපි දන්නවා මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා කියලා. කෝණයක් පාදයක් කියන අවස්ථාව යටතේ අංග සම වෙනවා කියලා අපි දන්නවා. එහෙමනම් අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සියල්ල සමාන වෙනවා කියන එක අපි මෙතනත් ලියමු.
යටින් එහෙනම් තරුවක් දාලා ලියන්න. තරුවක් දාලා ලියන්න අර කලින් එකේ වගේ මේ කාරණාව අපි ලියලෙමු. එතකොට අර හේතු දක්වන්න ඕනේ හේතු අපි ලියලානේ තියෙන්නේ. ලියන්න එන යටින් අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන වේ. අනුරූප අංග සමාන වේ. හරි. එහෙනම් මම මෙතන ඉඳන් හින්දා මෙතෙන්ට ගන්නම්. බලන්න දැන් මෙන්න මේ ත්‍රිකෝණ දෙක ගත්තාම මෙයාලගේ අනුරූප අංග විදිහට අපිට මේ AO පාදයයි OC පාදයයි ගන්න පුළුවන්. මේ AOB ත්‍රිකෝණයේ AO කියන පාදයට අනුරූපයි මෙයාගේ OC කියන පාදය. එහෙනම් අපිට ලියන්න පුළුවන් එම නිසා AO පාදය සමානයි OC වේ. තව එකක් තියෙනවා DO පාදය සමානයි OB වේ. DO පාදය සමානයි OB වේ. හරි. එහෙනම් අපි ඔන්න ඒකත් විධිමත්ව සාධනය කරා. හරි. ඒ ටිකත් ලියා ගන්නකො මේකට යටින්. එහෙමනම් පුතේ දැන් අපි මේ පාඩමේදී ඉගෙන ගත්තේ සමාන්තර ආශ්‍රයක විශේෂ ලක්ෂණ 4ක් තියෙනවා කියලා. ඒ විශේෂ ලක්ෂණ 4 ආයෙත් අපි මතක් කරගමු. සම්මුඛ පාද දිගින් සමානයි, සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමානයි, විකර්ණයක් මගින් වර්ගඵලය සමච්ඡේදනය වෙනවා. ඒ වගේම විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා කියන ඔන්න ඔය විශේෂ ලක්ෂණ 4 අපි ඉගෙන ගත්තා. මේ විශේෂ ලක්ෂණ 4 තමයි තද්දටම ඔයාලට මතක තියෙන්න ඕනේ. දැන් මේ සාධනය කරේ අපි ප්‍රමේයන් දෙකක් විදිහට. මේකේ හැටි වැදගත්කමක් නැහැ. හැබැයි අර විශේෂ ලක්ෂණ 4 තද්දටම ඔළුවේ තියාගන්න ඕනේ. ඊළඟට අපිට තව කොටසක් තියෙනවා මේ පාඩමේ. ඇත්තටම මේක 17 වෙනි පාඩමේ අන්තිමට තියෙන්නේ. ඒ වුණාට මම ඒකත් මේ පාඩම අගට ඔයාලට උගන්වනවා. මේකෙදී අපි ඉගෙන ගන්නේ දැන් චතුරස්‍ර පවුලේ තව සමාජිකයෝ ඉන්නවනේ. අන්න ඒ සමාජිකයන්ටත් සමාන්තර ආශ්‍රය ලක්ෂණ තියෙනවා. එතකොට තියෙන කීප දෙනෙක් ඉන්නවා. අන්නේ විශේෂ ලක්ෂණ සහිත සමාන්තර ආශ්‍රය ගැන තමයි අපි දැන් මේ කොටසෙදි ඉගෙන ගන්න. එහෙනම් පුතේ අනුමාත්‍රකාවක් ලියන්න. විශේෂ ලක්ෂණ සහිත අනුමාත්‍රකාවක් ලියන්න. විශේෂ ලක්ෂණ සහිත සමාන්තර ආශ්‍රය. විශේෂ ලක්ෂණ සහිත සමාන්තර ආශ්‍රය. අපිට විශේෂ ලක්ෂණයන් තියෙන සමාන්තරාශ්‍ර 3ක් හම්බ වෙනවා. විශේෂ ලක්ෂණ සහිත සමාන්තරාශ්‍ර. එතකොට මෙයාලට සමාන්තරාශ්‍ර කියලාත් අපිට නම් කරන්න පුළුවන්. මේ තුන් දෙනා දැන් දැක්කහම ඔයාලා දන්නවා. මේ තියෙන්නේ ඍජුකෝණාශ්‍රය. මේ තියෙන්නේ සමචතුරාශ්‍රය. මේ තියෙන්නේ රොම්බසය. එතකොට මෙයාලට සමාන්තරාශ්‍ර කියලා කියන්නේ නැතුව ඇයි අපි මෙයාලට වෙන නම් කියන්නේ? මෙයාට ඍජුකෝණාශ්‍රය, ඍජුකෝණාශ්‍රය කියන්නේ ඇයි? මෙයාට සමචතුරාශ්‍රය කියන්නේ ඇයි? මෙයාට රොම්බසය කියන්නේ ඇයි කියලාත් අපි මේකෙදි ඉගෙන ගන්නවා. පුතේ දැන් සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද යුගල් එකිනෙක සමාන්තරයිනේ. සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද යුගල් එකිනෙක සමාන්තරයි. දැන් අපි මේ පාඩම් පටන් ගද්දි මුලින්ම කීවා සම්මුඛ පාද යුගල් එකිනෙක සමාන්තර වෙන චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් වෙනවා කියලා. එහෙමනම් පුතේ අපි ගත්තොත් මේ ඍජුකෝණාශ්‍රයකත් මේවා සමාන්තරයිනේ. මේ එතකොට ඉතින් අපිට මේකට සමාන්තරාශ්‍රයක් කියන්න වෙනවනේ. හැබැයි මෙයාට සමාන්තරාශ්‍රයට වඩා තව විශේෂ ලක්ෂණ තියෙනවා. මෙයාගේ මේ ශීර්ෂ කෝණ ඍජුකෝණී. අන්න ඒ හින්දා අපි මෙයාට ඍජුකෝණාශ්‍රය කියලා කියනවා. ඒ වගේම සමචතුරාශ්‍රය ගත්තාම සමචතුරාශ්‍රයේත් සම්මුඛ පාද යුගල් සමාන්තරයිනේ නේද? එහෙනම් මේකටත් අපිට කියන්න වෙනවනේ සමාන්තරාශ්‍රයක් කියලා. හැබැයි මේකට සමාන්තරාශ්‍රය නොකියන්න හේතුව තමයි මෙයාගේ පාද හතරම දිගින් සමානයි. ඒ වගේම ශීර්ෂ කෝණත් ඍජුකෝණී. අන්නේ විශේෂතාවයේ තියෙන හින්දා අපි මෙයාට සමචතුරාශ්‍රය කියලා කියනවා. හැබැයි මේකත් සමාන්තරාශ්‍රයක්ම තමයි. ඊළඟට මේ රොම්බසය කියන කෙනා. රොම්බසය කියන කෙනාගේ සම්මුඛ පාද යුගල් සමාන්තරයි. හැබැයි මෙයාටත් අපි රොම්බසය කියලා කියනවා. සමාන්තරාශ්‍රය නොකිය. ඒකට හේතුව මම විශේෂ ලක්ෂණ කාණ්ඩයේදී කියාගෙන යන්නම්.
එහෙනම් පුතේ විශේෂ ලක්ෂණ සහිත සමාන්තරාශ්‍ර තුනක් තියෙනවා. ඒකේ පළවෙනියා රෝමි ඉලක්කම් 1 දාලා ලියා ගන්න ඍජු කෝණාශ්‍රය. රෝමි ඉලක්කම 1 දාලා ලියා ගන්න ඍජු කෝණාශ්‍රය. අඳින්න මේ ඍජු කෝණාශ්‍රය මම මේ වගේ විකර්ණ සම්බන්ධත් විශේෂ ලක්ෂණ තියෙන හින්දා මම මේ රූප සටහන් තුනේම කලින් විකර්ණත් ඇඳගෙන තියෙනවා. එහෙනම් ඔයාලා මේවා තුනම අඳින්න එපා. පළවෙනි විශේෂ ලක්ෂණ තියෙන සමාන්තරාශ්‍රය විදිහට රෝමි ඉලක්කම් 1 දාලා ඍජු කෝණාශ්‍රය කියලා ලියන්න. ලියලා ඍජු කෝණාශ්‍රයක් අඳින්න. ඇඳලා මේ විදිහට විකර්ණ දෙකත් ඇඳ ගන්න. හරි. දැන් අපි බලන්න ඕන මේ සමාන්තරාශ්‍රයයකට නැති මෙයාට තියෙන විශේෂ ලක්ෂණ මොනවද කියලා. පුතේ සමාන්තරාශ්‍රයයකට නැති විශේෂ ලක්ෂණයක් විදිහට ගත්තාම මෙයාගේ ශීර්ෂ කෝණ හතරම ඍජු කෝණී. ඒක සමාන්තරාශ්‍රයයකට එහෙම නැහැ. නේද? සමාන්තරාශ්‍රයයකට එහෙම නැහැ. දැන් අපි සමාන්තරාශ්‍රයක් ඇන්දොත් මෙන්න මෙහෙම එකක්නේ. මම මේක නිකන් දල සටහනක් අඳින්නේ. බලන්නකෝ. දැන් මේ සමාන්තරාශ්‍රයේ ශීර්ෂ කෝණ ඍජු කෝණී නෑනේ. මේවා ඍජු කෝණී නෑ. හැබැයි මෙයාගේ ඍජු කෝණී අන්න විශේෂත්වයක්. එක විශේෂත්වයක්. එහෙනම් මේකට යටින් තරුවක් දාලා මේ රතු පාටින් මම දානවා. ඔයාලත් රතු පෑනෙන්ම දාගන්න ඕනේ. මොකද ඒවනේ විශේෂත්ව. සමාන්තරාශ්‍රයකට නැති හැබැයි මෙයාට තියෙන විශේෂත්ව. එහෙනම් රතු පාටින් ඍජු කෝණ ටික දාගෙන රතු පාටින් තරුවක් දාලා යටින් රතු පාටින් ලියන්න ශීර්ෂ කෝණ ඍජු කෝණී වේ. ශීර්ෂ කෝණ ඍජු කෝණී වේ. ඔන්න එක විශේෂ ලක්ෂණයක්. ඒ වගේම තවත් විශේෂ ලක්ෂණයක් තියෙනවා. දැන් පුතේ අපි ගත්තොත් මෙන්න මේ සමාන්තරාශ්‍රයක විකර්ණ දෙක ඇඳහම මේ බලන්නකො එක විකර්ණයක් දිගයි අනික කොටයි කියලා අපිට පේනවා. හැබැයි ඍජු කෝණාශ්‍රයේ විකර්ණ දෙක දිගින් සමානයි. ඒ කියන්නේ මේවා සමානව ඡේදනය වෙද්දී මේ කොටසට මේ කොටස සමානයි. ඒ වගේම මේ කොටසත් මේකට සමානයි. එතකොට මේ කොටස් හතරම සමානයි. පැහැදිලි නේද? මෙන්න මේ කොටසයි සමානයි. ඒ වගේම මේකත් සමානයි. මේ හතරමත් දිගින් සමානයි. හේතුව මේ ශීර්ෂ දෙක අපිට පේනවා මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුරයි මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුරයි සමානයි කියලා. එහෙනම් ඍජු කෝණාශ්‍රය සතු අනිත් විශේෂ ලක්ෂණය තමයි විකර්ණ දිගින් සමාන වේ. ලියා ගන්න එන. ඔන්න අපේ සමාන්තරාශ්‍රයකට නැති ඍජු කෝණාශ්‍රයකට ඇති විශේෂ ලක්ෂණ දෙකක් තියෙනවා. ඒක අපි ඔන්න රතු පාටින් ලකුණු කරලා රතු පාටින් ලියාගෙනත් තියෙනවා. හරි. ඊළඟට දෙවනි විශේෂ සමාන්තරාශ්‍රය තමයි සමචතුරාශ්‍රය. එහෙනම් රෝමි ඉලක්කම් 2 දාලා ලියා ගන්න සමචතුරාශ්‍රය. අපි ඒකෙත් බලමු සමාන්තරාශ්‍රයකට නැති එයාට ඇති විශේෂ ලක්ෂණ මොනවද කියලා. හරි. එහෙමනම් රෝමි ඉලක්කම් 2 සමචතුරාශ්‍රය. සමචතුරාශ්‍රය. මම දැන් මේක මකන්නම්. මකලා මෙයාගේ විශේෂ ලක්ෂණත් යටින් ලියන්නම්. ඔයාලත් ඒ විදිහටම ලියා ගන්න. හරි. සමචතුරාශ්‍රයක් අඳින්න ඇඳලා අපි විශේෂ ලක්ෂණ ලියමු. මේ ලියන්නේ සමාන්තරාශ්‍රයකට නැති මෙයාට ඇති විශේෂ ලක්ෂණ. හරිනේ? ඒකනේ විශේෂ වෙන්නේ නේද? මේක සමාන්තරාශ්‍රයක් වුණාට විශේෂ සමාන්තරාශ්‍රයක්. එහෙනම් විශේෂ වෙන හේතු ටික තමයි අපි මේ ලියන්නේ. පළවෙනිම හේතුව තමයි පාද දිගින් සමානයි. නේද? සමචතුරාශ්‍රයක් ගත්තාම මෙයාගේ පාද හතරම දිගින් සමානයි. ඒක තමයි පළවෙනි විශේෂ ලක්ෂණය. ඊළඟට මෙයාගෙත් අර මේ කතා කරපු විශේෂත්ව දෙකම තියෙනවා. එහෙනම් ශීර්ෂ කෝණ ඍජු කෝණී. ඒක දෙවෙනි එක. ශීර්ෂ කෝණ ඍජු කෝණී වේ. ඊළඟට අර තුන්වෙනි එකක් තියෙනවා. මෙයාගෙත් විකර්ණ දිගින් සමානයි.
විකර්ණ දිගින් සමාන වේ. ඒ වගේම මෙයාට තවත් විශේෂත්වයක් තියෙනවා. දැන් මේ විකර්ණ දිගින් සමාන වෙනවා කියන එකත් මම ඔන්න රතු පාටින් දාලා තියෙනවා. මේ කෑලි හතරම දිගින් සමානයි. මෙන්න මෙතන වැදගත්ම කාරණාවක් තියෙනවා. ඒකට අපි තරු දෙකක් දාලා ලියමු. මේ විකර්ණ එකිනෙක ලම්බකව තමා ඡේදනය වෙන්නේ. ඒක තමයි විශේෂම කාරණාව. ඒක මෙයාටත් නැහැ. ඍජුකෝණාශ්‍රයටත් නැහැ. හැබැයි මෙයාට තියෙනවා. එහෙනම් ඔන්න විශේෂම කාරණාව විකර්ණ ලම්බකව ඡේදනය වේ. ඔන්න සමාන්තර ආශ්‍රයයකට නැති සමචතුරාශ්‍රයයකට ඇති විශේෂ ලක්ෂණ හතරක් තියෙනවා. ඒ හතර ඔන්න අපි ලියලා තියෙනවා. ඒ වගේම මෙයාට තවත් විශේෂ ලක්ෂණයක් තියෙනවා. අපි ඒකටත් අරු දෙකක් දාලා ලියමු. හතරවෙනි විශේෂ ලක්ෂණය තමයි මෙයාගේ මේ විකර්ණ මගින් ශීර්ෂ කෝණ සමච්ඡේදනය වෙනවා. ඒ සමච්ඡේදනය වෙන්නේ අංශක 45ට. ශීර්ෂ කෝණ දෙක සමච්ඡේදනය වෙනවා අංශක 45ට මේක සමච්ඡේදනය වෙන්නේ. එහෙනම් මම ඒකත් මෙන්න මෙහෙම දාන්නම්. මෙතන අංශක 45යි මෙයත් අංශක 45යි. ඊළඟට මේ කෝණයත් අංශක 45යි මෙයත් අංශක 45යි. හරි. ඔන්න ඔය විදිහට මෙයාගේ ශීර්ෂ කෝණත් සමච්ඡේදනය වෙනවා. එහෙනම් අපි ඒකත් ලියමු. විකර්ණ මගින් ශීර්ෂ කෝණ සමච්ඡේදනය වේ. හරි. එහෙමනම් බලන්න සමචතුරාශ්‍රය කියන කෙනාගේ අර සමාන්තරාශ්‍රයට අමතරව විශේෂ ලක්ෂණ පහක්ම තිබ්බා. පහක් තියෙනවා. හරි. හැබැයි ඍජුකෝණාශ්‍රයට තිබ්බේ සමාන්තරාශ්‍රයට නැති විශේෂ ලක්ෂණ දෙකයි. මෙයාට විශේෂ ලක්ෂණ පහක් තියෙනවා. එහෙනම් දැන් අපි බලමු මෙන්න මේ තුන්වෙනියට අපිට හම්බෙන කෙනාට සමාන්තරාශ්‍රයකට නැති මෙයාට තියෙන විශේෂ ලක්ෂණ කීයක් තියෙනවද කියලා. එහෙනම් මෙයා කියන්නේ කවුද? මෙයා රොම්බසය. හරි. රෝමි ඉලක්කම් 3 දාලා ලියා ගන්න. රොම්බසය. දැන් මේ රොම්බසය දැක්කහම මේක ඔයාලා අඳින්න ඕනේ. රොම්බසය දැක්කහම අපිට ඒක නිකන් සමාන්තරාශ්‍රයක හැඩේම තමයි පේන්නේ. ඒ වුණාට මේ රොම්බසය කියන කෙනා විශේෂ වෙන්නේ මෙයාගේ මෙන්න මේ පාද හතර දිගින් සමානයි. පාද හතර දිගින් සමානයි. ඒ හින්දා මෙයා විශේෂයි. සමාන්තරාශ්‍රයකට නැහැනේ පාද හතරම සමාන ලක්ෂණේ. මෙයාගේ පාද හතරම සමානයි. එහෙනම් මෙයාගේ පළවෙනි විශේෂ ලක්ෂණය තමයි පාද හතර දිගින් සමාන වේ. ඔන්න පළවෙනි විශේෂ ලක්ෂණය. ඊළඟ විශේෂ ලක්ෂණය තමයි දැන් මෙයාට මෙන්න මේක තියනවද? මේ ශීර්ෂ කෝණ ඍජුකෝණී වේ කියලා. අපි මේ විශේෂ ලක්ෂණ පහත් එක්කම යමුකෝ අරයාගේ. දැන් පාද දිගින් සමානයි. හරි මේකෙත් හරි මේකෙත් පාද හතර දිගින් සමානයි. ඊළඟට මේ ශීර්ෂ කෝණ ඍජුකෝණී වේ කියන එක මෙයාට තියනවද? නැහැ. ඒක නැහැ. ඒක බැලු බැලමට පේනව නැහැ කියලා. විකර්ණ දිගින් සමාන වේ ඒකත් තියනවද එයාට? නැහැ. ඒකත් නැහැ එයාට. එයාට තියෙන අර සාමාන්‍ය සමාන්තරාශ්‍රයක විකර්ණවල ලක්ෂණය. ඒ කියන්නේ මෙන්න මේක මෙයාට සමානයි මේක ආපහු මෙයාට සමානයි. එතකොට මෙතන ඉරිකැලි තුනක් තියෙනවා. මෙතන ඉරිකැලි දෙක තියෙන්නේ. ඒ කියන්නේ මේක බැලුව බැලමට පේනවා දිගින් වැඩි. එහෙනම් මෙන්න මේ ලක්ෂණයත් එයාට නැහැ. විකර්ණ දිගින් සමාන වේ කියන ලක්ෂණයත් නැහැ. හැබැයි විකර්ණ ලම්බකව ඡේදනය වේ කියන ලක්ෂණය මෙයාටත් තියෙනවා. එහෙනම් ඔන්න මෙයාට තියෙනවා අර අතිවිශේෂ ලක්ෂණය. මොකද්ද? විකර්ණ ලම්බකව ඡේදනය වේ. ඒ වගේම මෙයාට මෙන්න මේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. විකර්ණ මගින් ශීර්ෂ කෝණ සමච්ඡේදනය වේ කියන විශේෂ ලක්ෂණයක් මෙයාට තියෙනවා. හැබැයි මේකේ වගේ අංශක 45ට නෙමෙයි. මෙතන 90 හින්දා හරියටම දෙකට බෙදුනහම 45යිනේ. හැබැයි අපි දන්නේ මේ ශීර්ෂ කෝණේ කීයද මේක කීයද කියලා දන්නේ. ඒ හින්දා මේ වගේ 45ට නෙමෙයි බෙදෙන්නේ. කොහොම බෙදුනත් මේක සමානව බෙදෙනවා. අපි උදාහරණයකට හිතුවොත් මෙතන අංශක 120ක් තිබ්බා කියලා. එහෙනම් මෙයා 60යි මෙයත් 60යි. අපි ඕකට තීටා කියලා දාමු. එහෙනම් මෙයත්
තීටා. හරි. තීටා නෙමෙයි අපි x කියලා දාමු. මොකද එහා පැත්තට ආයි ග්‍රීක අකුරක් ඕනේ. අපි ඉංග්‍රීසි අකුරක් දාමු. එහෙනම් මෙතන අංශක x නම් මෙයත් අංශක x. ඊළඟට මේ කෝණේ අංශක y නම් මෙයත් අංශක y. අන්න එයාගේ විශේෂත්වය. මේ විකර්ණ මගින් ශීර්ෂ කෝණ සමච්ඡේදනය වෙනවා. හැබැයි මේ සමචතුරාශ්‍රය 45යි 45යි වගේ මේකේ අපි දන්නේ මේකේ මේ x නම් x. ඒ කියන්නේ මෙතන 60යි නම් මෙතනත් 60යි. මෙතන 30යි නම් මෙතනත් 30යි. අන්න එහෙම වෙනවා. එහෙනම් ඒ විශේෂ ලක්ෂණයත් මෙයාට තියෙනවා. දැන් අපි ලියනවා විකර්ණ මගින් ශීර්ෂ කෝණ සමච්ඡේදනය කරයි. හරි. ඔන්න එහෙනම් පුතේ අපි ඉගෙන ගත්තා විශේෂ ලක්ෂණ සහිත සමාන්තරාශ්‍ර තුනක්. එතකොට මේවා සමාන්තරාශ්‍රම තමයි. හැබැයි විශේෂ මෙන්න මේ විශේෂ ලක්ෂණ තියෙන හින්දා මෙයාලට වෙන නම් අපි පාවිච්චි කරනවා. මෙයාට අපි කියනවා ඍජු කෝණාශ්‍රය. සමාන්තරාශ්‍රයකට නැති මෙයාට විශේෂ ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් මෙන්න මේ කෝණ හතර ඍජු කෝණී. අනික විකර්ණ දිගින් සමානයි. ඊළඟට සමාන්තරාශ්‍රයකට නැති සමචතුරාශ්‍රයකට තියෙන විශේෂ ලක්ෂණ පහක් තියෙනවා. පාද හතර දිගින් සමානයි. ශීර්ෂ කෝණ අංශක 90යි. විකර්ණ දිගින් සමානයි. විකර්ණ දෙක එකිනෙක ලම්බකව ඡේදනය වෙනවා. ඒ වගේම විකර්ණ මගින් ශීර්ෂ කෝණය හරියටම අංශක 45 අංශක 45 කියලා සමච්ඡේදනය කරනවා. ඊළඟට සමාන්තරාශ්‍රයකට නැති රොම්බසයකට තියෙන විශේෂ ලක්ෂණ තුනක් තියෙනවා. එකක් පාද හතර දිගින් සමානයි. විකර්ණ ලම්බකව ඡේදනය වෙනවා. අනිත් එක විකර්ණ මගින් ශීර්ෂ කෝණ සමච්ඡේදනය කරනවා. ඔන්න ඔය විශේෂ ලක්ෂණ තුන රොම්බසයට අයිති. හරි. එහෙනම් දැන් ඔන්න අපි මේ පාඩමේ අවසානයට ඇවිල්ලා තියෙනවා. අපි මේ පාඩමේදී ඉගෙන ගත්තේ සමාන්තරාශ්‍රයක් කියන්නේ මොකක්ද? ඒ සමාන්තරාශ්‍රයට විශේෂ ලක්ෂණ හතරක් තිබ්බා. ඒ හතර ඉගෙන ගත්තා. ඒ හතර ඇත්තටම තියෙනවද කියලා බලන්න අපි ප්‍රමේයන් දෙකක් සාධනය කරා. ඊළඟට මේ සමාන්තරාශ්‍රයක්ම වෙච්ච හැබැයි සමාන්තරාශ්‍රයකට නැති විශේෂ ලක්ෂණ තියෙන සමාන්තරාශ්‍ර තුනක් ගැන ඉගෙන ගත්තා. ඒ තුන තමයි ඍජු කෝණාශ්‍රය, සමචතුරාශ්‍රය සහ රොම්බසය. හරි. අපි මේක ඉවර කරමු. මේක යටින් තරුවක් දාලා මේක නිල් පාටින් ලියවත් ගැටලුවක් නැහැ. රතු පාටින් තරුවක් දාලා දැන් ඔයාලා මේක පළවෙනි අලියලා, දෙවෙනි අලියලා, තුන්වෙනි අලියලා අන්තිම තැනකට ඇවිල්ලා දිනනවනේ. එහෙනම් එතන යටින් තරුවක් දාලා ලියන්න, නිල් පාටින් ලියන්න. ඉහත දක්වා ඇත්තේ සමාන්තරාශ්‍රයකට නොමැති එහෙත් ඍජු කෝණාශ්‍රය සමචතුරාශ්‍රය රොම්බසය සතුව ඇති විශේෂ ලක්ෂණයන් වේ. හරි. එහෙමනම් පුතේ 16 වෙනි පාඩමේ දීලා තියෙන අභ්‍යාස ටික ඔයාලට කරන්න පුළුවන්. ඒ 16 වෙනි පාඩමේ අභ්‍යාස ටික කරන්න අපි ඊළඟ වීඩියෝ එකෙන් 17 වෙනි පාඩමේ සමාන්තරාශ්‍ර කියන දෙක පාඩම යටතේ මොනවද අපිට ඉගෙන ගන්න තියෙන සමාන්තරාශ්‍ර ගැන කියලා බලමු. හරි. ඒකට 17 වෙනි පාඩමේ කියන්නේ සමාන්තරාශ්‍ර දෙක කොටස කරන්න කලින් මේ කොටස යටතේ තියෙන අභ්‍යාස ටික 16 පාඩම යටතේ තියෙන අභ්‍යාස ටික අනිවාර්යෙන් කරන්න. මේ පාඩමේ අපි කරේ මොකද්ද කියන එක අනිවාර්යෙන් ඔලුවට දාගන්න. අපි මේ පාඩමෙන් කරේ මොකද්ද? සමාන්තරාශ්‍රයක විශේෂ ලක්ෂණ අඳුරගත් එක තමයි අපි මේ පාඩමෙන් ප්‍රධාන වශයෙන් කරේ. හරි. එහෙමනම් හැමෝටම තෙරුවන් සරණයි.